ආයුබෝවන් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ඒ වගේම හින්දු ඉස්ලාම් කතෝලික ක්‍රිස්තියානි ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි ආදරණීය දෙමව්පියනි දරුවනි හිතවතුනි මිත්‍රවරුනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ज्येष्ठ उपसभापति निमल श्रीपाल सिल्ला मैतुमा लेखन दायश्री जयशेखर मैतुमणि भांडागारिक लसंत अलगिवन्न मैतुमणि दुमिंद सिल्वा जातिक संविधायकතුමනි महिंद अमरवीर ज्येष्ठ उपसभापतिතුමා रोहण लक्ष्मण प्रियदास ज्येष्ठ उपसभापतिතුමා ඇතුළු පක්ෂයේ නිලධාරී මහත්තුරුනි මහත්මීනි මධ්‍යම කාරක සභික හිතවත් මහත්තුරුනි මහත්මීනි ඒ වගේම සියලුම ආසන සංවිධායක මහත්තුරුනි මහත්මීනි පක්ෂයට අනුබද්ධ සංවිධාන වෘත්තීය සමිති ඒ වගේම ගුරු සංවිධාන සහ අනෙකුත් නීතිඥ සංවිධාන ඇතුළු ඒ තරුණ කාන්තා සංවිධානවල නියෝජිත මහත්තුරුනි මහත්මීනි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සංවත්සර වැඩසටහන අපි උළෙලක් කියන එක පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද උත්සව පවත්වන අවස්ථාවක් නෙවෙයි. පක්ෂයේ 70 වන සංවත්සර වැඩසටහනේදී මා ඔබව අමතන්නේ ඉතාමත්ම ගෞරවයෙන් සහ සෙනෙහබරවයි. අප පක්ෂයේ සමාරම්භක සිදුවන්නේ යටත් විජිතවාදයෙන් නාමාත්‍රිකව හත්මිදී වසර කිහිපයක් ගත වන විට එනම් 1951 වන විට පැවති දේශපාලන වාතාවරණය හා ප්‍රතිපත්ති ජනතාවාදී හෝ ස්වදේශික නොවන නිසාත් ඒවා ජාතික අනන්‍යතාවය පවත්වා ගනිමින් ස්වෛරී රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කරනු වෙනුවට යටත් විජිතවාදයේම රූකඩ හෝ සුදු සෙවණැලි ලෙස ක්‍රියාත්මක වූ නිසාත් බව මං හිතන්නේ ඔබ කවුරුත් දන්නවා. එනිසාම අප පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD පණ්ඩාරනායක ශ්‍රීමතාණන් හා සමකාලීන නායක කාරකාදීන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අධිරාජ්‍ය විරෝධය පදනම් කරගත් පුළුල් ජාතික රාජ්‍යවාදී දැක්මක් හා සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගුවා. එහිදී ශ්‍රීමත් අනාගාරික ධර්මපාලතුමා ආචාර්ය ආනන්ද කුමාරස්වාමී මැතිතුමා වැනි චින්තකයින්ගේ ආభాෂයද මහා සංඝරත්නයේ පෙරටු කරගත් පුළුල් දේශපාලනික ප්‍රතිසංස්කරණ යටත් විජිතවාදයෙන් පූර්ණ නිදහස අපේක්ෂා කළ සංඝ විදගුරු ගොවි කම්කරු පංචමහා බලවේගය මෙහෙයුම් දායකත්වයේද ප්‍රබල ලෙස බලපෑ බව මේ අවස්ථාවේදී ඔබට සිහිපත් කළ යුතුයි. ඒ උත්තරීතර යුග මෙහෙවරට අප පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට ස්වකීය ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අතර ඒ උතුම් ජනතාවාදී පරමාර්ථ ඉදිරියට ගෙන ඒමට විවිධ සමාජ දේශපාලනික කණ්ඩායම් පක්ෂ සංවිධාන සමගින් ලෝකයට ආදර්ශයක් දෙමින් නායකත්වය දුන් සිරිමාව් බණ්ඩාරනායක මැතිනිය ඊට වන්දි ගෙවන්නට සිදු වූයේ එතුමියගේ ප්‍රජා අයිතිය අහෝසි කර ගනිමින්. මිත්‍රවරුනි දේශපාලන පක්ෂයකට වසර 70ක් සම්පූර්ණ වීම සුවිශේෂ වැදගත් සිදුවීමක්. අප පක්ෂයේ ඉතිහාසය අප උගත් පාඩම් ආදිය සම්පින්ඩනය කරමින් මෙතෙක් අපා ජයග්‍රාහී ගමන ගැන බොහෝ දේ කිව හැකි නමුත් අද අප මේ 70 වන සංවත්සරය සමස්ත මානව ශිෂ්ටාචාරයේම දැවැන්ත අභියෝගයක් ඉදිරිපිට අසරණව සිටිද්දී පවත්වන්නේ කියන එක මා හිතන්නේ ඔබ අප කවුරුත් දන්නා වූ දෙයක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලෝකවාසී සියලු මිනිසුන් COVID-19 වෛරසයේ හේතුවෙන් බියෙන් අවිනිශ්චිතතාවයෙන් අවදානමෙන් අපහසුයෙන් දිවගෙන මේ තීරණාත්මක යුගයේ අප පක්ෂයේ 70 වන සංවත්සරය තාක්ෂණික මාධ්‍ය ඔස්සේ නිරෝධායන නීති රීති හා ආචාර ධර්මයන්ට එකඟව සැමරීමට
වගකිය යුතු දේශපාලන පක්ෂයක් ලෙස අප කටයුතු කළේ හුදු පටු පක්ෂ දේශපාලනික අරමුණු මුදුන් පමනවා ගන්නට නොවේ කියන එක ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ. යටත් විජිතවාදයෙන් නාම මාත්‍රිකව මිදුණු 1948 වසරෙන් මෙපිට 2021 දක්වා වූ 73 වසරක ලාංකීය දේශපාලනයේ නූතන ඉතිහාසය තුළ වඩාත්ම ජනතාවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී එමෙන්ම සංවේදී හා අනාගතවාදී දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාත්මක කළා වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩිම රාජ්‍ය නායකයින් ප්‍රමාණයක් නිර්මාණය කළ බිහි කළ ආදරණීය පක්ෂය බව ඔබ අප කවුරුත් දන්නවා. කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ආදරණීය ජනතාව හෘදයංගම ආමන්ත්‍රණය කිරීම හා වඩා ධෛර්ය සම්පන්නව මෙම අවස්ථාවට මුහුණ දීමට ශක්තිය ප්‍රාර්ථනා කිරීමටත් මේ අවස්ථා කරගත යුතුයයි මා විශ්වාස කරනවා. ධෛර්ය පිරිහි ගොස් අපේක්ෂා බංගත්වයට පැමිණීම මිනිසුන්ගේ ශරීරවල ප්‍රතිශක්තිය හීනවීමට බලපාන කරුණක් බව මනෝවිද්‍යාඥයින්ගේ මතයක්. ජීවත්වීමට හේතුවක් ඇති පුද්ගලයා මිනිසා තමා මුහුණ දෙන ඕනෑම දෙයක් උසුලා ගැනීමට සමත්. මේ අභ්‍යාසයේදී හැමෝටම ස්වන්දීම හා සුඛනම්‍යතාවය අත්‍යවශ්‍යයි. අපිට බාර වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ජීවිත බේරා ගන්නට නිසා ජීවිතවලට ලන්සුවක් තියන්න අපිට පුළුවන්කමක් නැහැ. අපට අපේ අතීතයේ විශේෂයෙන් මෑත භාගයේ ඩෙන්ගු 100% නැති කිරීමට බැරි වුණත් අපේ එය ව්‍යර්ථ කිරීම සඳහා සාර්ථක උත්සාහයන් අරගෙන සාර්ථක අවස්ථාවන්ට අපි පැමිණියා. අද තත්ත්වයේ මහත් බැරෑරුම්කම නිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මඟ පින්වීම යටතේ ඊට වඩා බලවත් කණ්ඩායමක් ක්‍රියා කිරීම සහ ඒ සියලු කැපවීම් කරන සියලු දෙනාට අපේ ගෞරවය සහ ස්තුතිය අපි පුද කළ යුතුයි. මේ ජාතික ව්‍යසනයක් ලෙස සලකලා අවස්ථානුකූලව එවැනි තත්ත්වයන් දක්නට නොලැබුණයි මම කිව්වොත් එය සාවද්‍ය ප්‍රකාශනයක් වෙනවා. අපි පරිපාලනයේදී ගන්නා තීරණ ඒවා ගන්න මාධ්‍යයන් කාලීන බව හැම විටම නිවැරදි නම් එකවර හැම ප්‍රශ්නයක් විසඳන්නට පුළුවන් විය යුතුයි. එහෙම සිදු රටක් ලෝකේ නැහැ. අවශ්‍ය වන්නේ වරද සොයන්නට වඩා ජනතා සුභසිද්ධිය සඳහා අපි සංවිධානය වීම සහ ඒ සඳහා අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමයි පොදු එකඟතාවයකින් යුතුව. අභියෝග හමුවේ අප නැගී සිටීමට මුළු ඉතිහාසයේ පුරා සිදු වී තිබෙනවා. කැපවීම සූදානම් වීම මෙම වසංගතය අප පරාජය කරනවා කියා මානසික ශක්තිය අපි ඇති කර ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. අප වැටි නැගිටපු ජාතියක්. අපි සංග්‍රාමික සටන්වට දක්ෂ අපේ මුළු ඉතිහාසය ගත් විට අප සංග්‍රාම වලට ඉතාම දක්ෂ පිරිසක් යුද කරන්නට. ඒ මුළු ඉතිහාසයේම කියාපාන ජාතියක්. ඒක නිසා මුළු ඉතිහාසයේ අපි වැටුණ වගේම නැගිටලා ඉතාමත් සමෘද්ධික ආර්ථිකයක් මේ රටේ ඇති කළා. ජනතාවගේ සිත් තුළ ඇතිවී ඇති ජීවිත බය අප ඒ ඉතිහාසයේ පාඩම් වලින් තුරන් කළ යුතුයි. අනාගත බලාපොරොත්තු ඇතුව ජීවත් වීමේ ඉලක්ක අපි පැහැදිලි කළ යුතුයි. ඒ වගේම උගත් නව පරපුර ලෝකයේ දකින ආකාරයට අප පක්ෂයත් අනුගත විය යුතුයි කියා මා විශ්වාස කරනවා. අපට ඇති තවත් ප්‍රබලම අභියෝගයක් නම් දුගීභාවයයි. ඒ දුගීභාවය ජය ගැනීමට නව තාක්ෂණය සම්බන්ධ වූ පුළුල් ජාතික සැලැස්මක් තුළ අප ක්‍රියා කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. වසංගතය මානව ශිෂ්ටාචාරය බිලිගන්නේ දුප්පත් පොහොසත් පක්ෂ පාට ආගම් කුලමල පන්තිබේද අනුව නොවේ කිසි විටකත්.
වසංගතයේ ආරම්භයේදී ලෝකේ බලවත්යයි සම්මත රටවල මිනිසුන් සිය දහස් ගණනින් මිය යද්දී ඒ රටවල පාලන තන්ත්‍රයන් වෙතින් පළ වූ අසරණභාවය දෙස කම්පණයෙන් යුක්ත බලා සිටි මම මාගේ මාතෘ භූමියේ කොරෝනා මරණ සංඛ්‍යා ලේඛන ආසාදිතයින්ගේ සංඛ්‍යා ඉහළ යාම දෙස දැඩි වේදනාවෙන් බලා සිටින්නේ. මේ වන විට වසංගතය නිසා මරණයට පත් වූ සියල්ලන්ට අපි බෞද්ධයන් විදිහට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඔවුන් කිසි දවසක මෙවැනි අකල් මරණ වලට පත් නොවේවායි කියලා බෞද්ධයන් විදිහට අපි ප්‍රාර්ථනා කරනවා. ඔවුන්ගේ පවුල්වල බන්දු මිත්‍රාදීන්ට හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරනවා අපි. සියලු ආසාදිතයින්ට උතුම් තුන්රුවනේ සරණින් දෙවියන්ගේ පිහිටෙන් ආශීර්වාද කරනවා ඉක්මන් සුවය ලැබේවා කියලා. කොරෝනා වසංගතය විසින් බිලිගෙන ඇති ජීවිතවලට අමතරව ඒ නිසා අකර්මණ්‍යව ඇති ආර්ථික ක්‍රියාකාරකම් සුළුපටු නැහැ. විශේෂයෙන්ම දෛනික ජීවනෝපායන් නිරත ජනයා ග්‍රාමීය සහ නාගරික දිළිඳු ජනයා ඇතුළු සියලු මට්ටම්වල ජනයාගේ ආර්ථික අපහසුතා සුළුවෙන් තැකිය නොහැකි බව ඔබ අප දන්නා දෙයක්. ඊට අමතරව කොරෝනා වසංගතයේ සමාජ බලපෑම්ද ඛේදනීය බව අප පක්ෂයේ අප ඔබ කාගේත් අදහසයි. පාසල් යාගත නොහැකි දරුවෝ ලක්ෂ ගණනින් නිවෙස්වල තාක්ෂණික ක්‍රම ඔස්සේ ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන අවස්ථා නිර්මාණය කිරීමට දහස් සංඛ්‍යාත ගුරුවරුන්ගත් උත්සාහය අපි ඉතාම් ප්‍රශංසනීය ලෙස සලකනවා. එසේ වුවත් රටේ දූ දරුවන්ගේ තාක්ෂණික අධ්‍යාපනික අවස්ථාවන් ප්‍රධාන වශයෙන්ම එහි ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය මූලික පහසුකම් වලට ළඟා වී ඇද්දැයි යන්න ඔබ අප දන්නවා එය අපට ගැටලුවක්. පසුකාලීනව අහිතකර මානසික හෝ ශාරීරික බලපෑම් ඇතිවෙතැයි විශේෂඥයින් පෙන්වා දෙන ඩිජිටල් අධ්‍යාපන අවස්ථා සමග ප්‍රවේශමෙන් සම්බන්ධ කරවන අතරම අතිරේක පොතපත කියවීම. ඒ වගේම වෙනස් සමාජ දැනුම මූලාශ්‍රවිත සමීප කරවීම. ඔබ සතු සම්ප්‍රදායික දැනුම දරුවන් වෙත සම්ප්‍රේෂණය කිරීම ආදිය කරන මෙන් මම දෙමව්පියන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ගම හා පන්සල අතර සම්බන්ධය වැඩි කරවන කටින පුණ්‍යෝත්සව වසර දෙකකින් පවත්වා ගත නොහැකි වුණා. දරුවෝ දහම් පාසල් යන්නට පුළුවන්කමක් නැතුව ගියා. ගම පන්සල ඈත්වීම බෞද්ධ සමාජයට හානිකර සේම හින්දු කතෝලික ඉස්ලාම් ක්‍රිස්තියානි ආගම මධ්‍යස්ථානවලින් ඒ භක්තිකයින්ද කණුගාටු ලෙස ඈත් කරවමින් තිබෙනවා. කොරෝනා වසංගතයේ නිමා වූ කලෙක විසඳා ගැනීමට බොහෝ සමාජ අර්බුද අපිට ඉතිරවනු ඇති කියා විශ්වාස කරනවා. පශ්චාත් කොරෝනා යුගය විශේෂයෙන්ම කොරෝනා අවසන් වීමෙන් පසුවන ඇතිවන කාලසීමාව අනාගතේ අපිට නව ප්‍රශ්න ගණනාවක් නිර්මාණය කරනු ඇතැයි කියලා විශේෂයෙන්ම විශ්වාස කරනවා. ආදරණීය දෙමව්පියනි දරුවනි, මේ අසීරු කාලයට ධෛර්යයෙන් යුක්තව අප මුහුණ දිය යුතු අතරම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ සමග නිරන්තරයෙන් සමීපව සිටින බව වගකීමෙන් යුක්තව සිහිපත් කරනවා. මේ අසීරු අවස්ථාවේ අප පාර්ලිමේන්තු කණ්ඩායමේ ස්වකීය වැටුප කොරෝනා කළමනාකරණ කාර්ය සාධන බලකායට ප්‍රදානය කළ අතර අප පක්ෂයේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සංවිධායකවරු රාජ්‍ය සභා මන්ත්‍රීවරු විශේෂයෙන්ම දැඩි උද්‍යෝගයකින් ජාතික රුධිර මධ්‍යස්ථාන සමග එක්වී රුධිර පයින් දසදහසක් ලබා දීමේ දැවැන්ත පුණ්‍ය කර්මයටද සහභාගී වුණා. මේ වන විටත් සහභාගී වෙමින් තිබෙනවා. විවිධ අඩුලුහුඩුකම් තිබිය හැකි නමුත් විශේෂයෙන්ම වසංගතයේ කළමනාකරණය කිරීමට අතිකරු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරිය, වෛද්‍ය හෙදි සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ඒ වගේම ගම්මට්ටමේ ශේෂ්ත්‍රයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දක්වා ඒ සියලු දෙනාමත් ත්‍රිවිධ හමුදා පොලිසිය රාජ්‍ය සේවකයින් මේ සෑම කෙනෙක්ම ඒ අභියෝග මැද්දේ දරන්නා වූ පරිශ්‍රය අපි ඉතාමත්ම අගය කළ යුතු වෙනවා. එසේ මේම ක්‍රියාවන් වඩාත් කාර්යක්ෂමව හා
ඵලදායී කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දීමටද අප සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකීමෙන් සඳහන් කරනවා. ශ්‍රී ලංකාව මෙන්ම දකුණු ආසියානු කලාපයේ බොහෝ රටවල ආර්ථික ප්‍රගමනය අඩාල කරවන ප්‍රධාන සාධකය වූයේ ත්‍රස්තවාදයක්. ත්‍රස්තවාදී සංවිධාන බොහෝ භයානක සංවිධාන ලෙස ලෝක ජනමතය ඉදිරියේ ඇතැම් පාර්ශව හුවා දැක්වුවද පර්යේෂණ මතය වන්නේ ත්‍රස්තවාදීන් යනු බොහෝ දුර්වල කල්ලි හා කණ්ඩායම් බව. එහෙත් ඇතැම් ලෝක දේශපාලන න්‍යායපත්‍ර රහස් ඔත්තු සේවා අවශ්‍යතා ජාතික රාජ්‍යයන් හා ස්වදේශිකවාදී රාජ්‍ය ප්‍රතිපත්ති හා නායකයින් විනාශ කිරීම ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වූ ආණ්ඩු අවසන් කිරීම පිණිස ත්‍රස්ත කල්ලි අපයෝජනය කරන බව විද්වතුන්ගේ නිරීක්ෂණ වාර්තාවලින් පෙනී යනවා. 2009 වර්ෂයේදී අප LTT ත්‍රස්තවාදයෙන් අත්මිදී තවත් වසර 10කට ඇවෑමෙන් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ බිහිසුණු සිදුවීමක් සිදු වුණා. ඒ ප්‍රහාරය සම්බන්ධයෙන්ද එම ප්‍රහාරයෙන් පසු උද්ගතන දේශපාලන ගාම්‍යයන් පිළිබඳවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොඳින්ම දැනුවත්. පෙරාතුව ඇෆ්ගනිස්තානයේ විශේෂයෙන්ම මීට සති කීපයකට පෙරාතුව ඇෆ්ගනිස්තානයේ සිදූ පෙරලිය කලාපීය වශයෙන් කෙසේ බලපාන්නේද යන කරුණු ගැඹුරින් විසඳමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප පටු දේශපාලනික සීමාවෙන් ඔබ්බට යමින් ත්‍රස්තවාදය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලිව අවධාරණය කරනවා. අප ජීවත් වන්නේ මානව බුද්ධියේ නිම්වලලු ඉතාමත් වේගෙන් වෙනස් වන දැනුම් පිරුණු සමාජයක. ඒ දැනුම් සමාජයේ නිම්වලලු පුළුල්වීමේ වේගය අන්තර්ජාලයේ බලපෑම් සබම දෙගුණ තෙගුණ වී තිබෙනවා. වර්තමාන තරුණ පරපුර මින් දශකයකට එපිටින් සිටි තරුණ පරපුර නොවෙයි. ඔවුන් බෝගේ ඉතාම බොහෝ වේගයෙන් වෙනස් වෙනවා. දැනුමේ නවීන ක්‍රමවිද්‍යාවේ හා ලෝපුරා ස්ථාපිත සමාජ වෘත්තීය හා ආර්ථික සබඳතාවලින් ඔවුන් පිරිපුන්න පවතිනවාද. අනෙක් අතින් නව ලිබරල්වාදී ප්‍රවාහයන් වඩාත් වේගයෙන් අපේ පුරුෂාර්ථයන් හා සංස්කෘතික වටිනාකම් අභියෝගයට ලක්කරමින් තිබෙනවා. මිත්‍රවරුණි, හිතවතුනි, දෙමව්පියනි, අප වෙනස් විය යුත්තේද විසඳුම විය යුත්තේද 21 වන සියවසේ ජීවත් වන පුරවැසියාටයි. අනාගත ඡන්දදායකයා යනු හුදෙක් යටිතල පහසුකම් හෝ වෙනත් සුබ සාධන ආධාර අපේක්ෂා කරන්නෙක් නොවන බව අපි දන්නවා. අනාගතය ශ්‍රී ලාංකිකයාගේ සමාජ දේශපාලන විඥාණය බෙහෙවින් පුළුල්වන බැවින්ම ගතාගනු ගතික දේශපාලන ප්‍රවේශයෙන් ඉක්මනින් අවලංගු වී ඉවත් වී එය නිෂ්ප්‍රභාවී යන බව අපිට පෙනී යන කරුණක්. මේ කරුණු මනාව අධ්‍යයනය කරමින් දශක කිහිපයක් ඉදිරිගාමී ජාතික සංවර්ධන දැක්මක් වෙත ජාතිය මෙහෙවීමට අප පක්ෂය මනා සංයමයකින් විනිවිදභාවයකින් පුළුල් සහභාගිත්වයකින් යුක්තව නවීකරණය කිරීම අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාවගේ අද මැසිවිලි හා අඳෝනා ඉතාමත්ම බරපතලයි. ඒවාට අපි විසඳුම් දිය යුතු වෙනවා. පසුගිය මාර්තු අගදී මාතලේ පැවැත් වූ දෙදින ක්‍රමෝපායික සැලසුම් කරන වැඩමුළුව පදනම් කරමින් අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය, පාර්ලිමේන්තු කණ්ඩායම, සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව හා දිස්ත්‍රික් ප්‍රාදේශීය බලමණ්ඩල ග්‍රාමීය ශාඛා අනුබද්ධ සංවිධාන පක්ෂ සංවිධාන ජාලය ඉදිරි ක්‍රියාන්විතය සඳහා විධිමත්ව අපි සංවිධානය කිරීම කරනවා. විශේෂයෙන්ම කොරෝනා තත්ත්වය තුළ පසුගිය අවුරුදු 1.5කට වැඩි කාලයක් රටේ අනෙකුත් රජයේ සංවර්ධන කටයුතු අනික් කාර්යයන් නිෂ්පාදන ක්‍රියාවලිය දුර්වල වුණා, පහතට වැටුණා වගේම අපේ එම පක්ෂ සංවිධාන තත්ත්වයන්ද පසුබෑමක් ඇති වුණා. කාලානුරූපව ඉලක්ක සහගතව අපිට ඉටු කර ගැනීමට බැරුව ගියා. මාතලේ ඓතිහාසික ප්‍රකාශයේ ප්‍රකාරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතවාදය පෝෂණය කිරීම, පක්ෂයේ සම්පත් පදනම ශක්තිමත් කිරීම, ශ්‍රී ලාංකීය දේශපාලනය සඳහා නව ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම හා ඒ ඔස්සේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය
මැතිවරණ ජයග්‍රහණය අත්පත් කර ගැනීම යන ප්‍රධාන තේමාත්මක දිශානතින් ඔස්සේ සමස්ත පක්ෂයම පුළුල් යාවත්කාලීන කිරීමකට අපි ලක් කිරීමකට බලාපොරොත්තු වෙනවා. අභියෝග අවලාද මඩගැසීම් නින්දා අපහාස අෂ්ටලෝක ධර්මයයි තාවකාලික පසුබෑම් ආදිය කවරනම් වුවද දේශපාලන පක්ෂයකට ඒවා පොදු කරුණු ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුකංච දුක්ඛං ඒවා පසුබැසීමට හේතු නොව ඉදිරි ගමනට වඩා ශක්තිමත් කර ගැනීමට වටිනා පාඩම් ලෙස ගුරු කොට ගත යුතු බව මගේ විශ්වාසයයි. අප පක්ෂයේ ඉතිහාසයේ පුරාවටම දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ලෙයින් කඳුලින් දහදියෙන් කැපවී ක්‍රියා කළ පක්ෂයක්. ඒ සඳහා ඇති සිය ගණනින් අතීත උදාහරණ ගෙනහැර පෑමට මම මේ අවස්ථාවක් කරගන්නේ නැහැ. ඒ සියලු සටන්වලදී අප පැහැදිලිව පෙනෙන සතුරන් සමගද පැහැදිලිව පෙනෙන්නේ නැති ද්‍රෝහීන් සමගද අවදානන් සහගත අරගලවල නිමග්න වී සිටි ආකාරය 1951 සැප්තැම්බර් 2 වෙනිදා සිට මේ දක්වා අපේ පක්ෂයේ ඉතිහාසය ආවර්ජනය කිරීමෙන් තේරුම් ගත හැකි වෙනවා. පක්ෂය ගොඩනැගිය යුත්තේ මේ රට මේ රාජ්‍ය වෙනුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි. අපේ සමාරම්භයේ සිටි සංඝ වෙදගුරු ගොවි කම්කරු පංචමහා බලවේග 21 වන සියවසේ ගොවි ජනතාව වගේම අනිකුත් විවිධ සංවිධාන රණවිරු දීවර ඒ සියලු ශේෂ්ත්‍ර අතිශයින් සංකීර්ණ බලවේග ජාල සමූහ සංවිධාන ලෙස මතුවී තිබෙනවා. හුදු බල පෙරලියකින් ජාතික සංවර්ධන ඉලක්ක ජයගත නොහැකි බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා නිරීක්ෂණයෙන් පෙනී යනවා. තිරසාර සංවර්ධන ඉලක්කවැනි ජාත්‍යන්තර සංවර්ධන න්‍යාය පත්‍ර ගෝලීය දේශපාලන ප්‍රවණතා ආදිය සමග මනා අනුසන්ධානයකින් යුක්තව නිර්මාණය වන ජාතික සංවර්ධන දැක්මක් මේ සංවර්ධන කටයුතු සඳහා පොදු ජාතික එකඟතාවයක් ඇතිකර ගැනීමේ වැඩපිළිවෙලක් හා මෙහෙයුම් ක්‍රමවේදයක් සහිතව සමකාලීන සියලු බලවේග සමගින් දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමට සූදානමින් සිටින්නැයි මම ඔබෙන් විශේෂයෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපගේ 70 වෙනි සංවත්සර වැඩසටහනට සුපැතුම් වූ සහෝදර දේශපාලන පක්ෂවලට මේ පිළිබඳව ප්‍රධාන ලේකම්තුමා නම් වශයෙන් සඳහන් කළා. ඒ පක්ෂවල නායකයින්ට ඒ වගේම ඒ පක්ෂවල සියලු සමාජිකයින්ට 1951 සිට මේ පක්ෂයට නායකත්වයේ දුන් සියලුම නායකයින් SWRD බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාව් බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරමින් සියලු අභියෝග ඉදිරියේ අපේකම දේශය දේශජ බව දේශ වාත්සල්‍ය තුල අපි අපේ සංස්කෘතීන් අපේ හරයන් හර පද්ධතීන් ස්වදේශික දේශපාලනවාදී චින්තනයක් තුල ගොඩනගමින් අනාගත සමෘද්ධිමත් ආර්ථිකයක් සහිත වාසනාවන්ත රටක් බවට මේ රට පත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමග ඔබ අප සියලු දෙනා කැපෙමි කියන ගෞරවනීය ආයාචනය කරන අතරම මේ සඳහා අපි සියලු පුළුල් වාම ප්‍රගතිශීලී ජාතික බලවේග ඒකරාශී කරමින් ඒ කටයුත්ත ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වෙනවා. මට සවන් දීම පිළිබඳව ඔබ සියලු දෙනාටම ස්තුතියි. තෙරුවන් සරණයි.